මිත්‍රය අපි නැවත වාරයක් ඔබව ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් බලයේ පැය වැඩසටහනට පිළිගන්නවා. අද දවසේදී ඔබ නරඹන්න සූදානම්ව සිටින්නේ බහරේන් දේශයේ ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ සිංහල සේවයේ දේව මෙහෙයක්. මා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ක්‍රමය මිනිසෙක් බව. ඉන් අදහස් වන්නේ කාන්තා සහ පුරුෂයන් යන දෙකොටසම උන්වහන්සේගේ සැලැස්මට අඩංගු බවයි. දෙවියන් වහන්සේගේ වචනේ සුදෝ පාවුල්තුමා කියනවා මා සුභාරංචිය ප්‍රකාශ නොකළොත් මට දුක් වේ. යාදුර මිත්‍රවරුනි, මේ දේශනාව තුළින් දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ඔබට අභියෝග කරන සේක්වා. ඒ සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස උන්වහන්සේ මිනිසෙක්ා ස්ත්‍රියක් පිළියෙල කරන ආකාරය බලවත් කරන ආකාරය මේ පණිවිඩය තුළින් ඔබ අසා දැනගන්නට යනවා. දෙවියන් වහන්සේට ගෞරව වේවා. මේ දේශන අවසානයේදී අපි නැවත ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වනසේක්වා. ආමේන්. දෙවියන් වහන්සේ තවමත් ක්‍රියා කර අවසන් නැහැ. The Lord hasn't still finished his work this morning. මේක හැඳින්වීම විතරයි. This is just only the beginning. Hallelujah. Hallelujah. බයවෙන්ට ඔබ යන්ට පෙර ඔබ දෙවියන් වහන්සේ ඔබට අතගස්සන්ට යනවා. Don't be afraid before you leave. The Lord is going to touch you. Hallelujah. Hallelujah. දවසේදී අපි දෙවියන් වහන්සේගේ වචනය බලන්ට පෙර This morning, before we look into the word of the Lord, දෙවියන් වහන්සේ මට කියපු දෙයක් ගැන ඔබට කියන්න කැමතියි. I need to tell you something what the Lord has told me. මේ මාසයේ ආරම්භ වෙනව සමග At the beginning of this month, මම දෙවියන් වහන්සේගෙන් අසපු දෙයක් තමයි one thing that I asked the Lord was, මේ මාසයේ පිළිබඳව ඔබ වහන්සේට තිබෙන විශේෂ පණිවිඩය මොකක්ද? what is it that you have special for this month? ඒකෙන් කොටසක් තමයි අද දවසේදී ඔබගේ පත්‍රිකාවේ මම ලියා තිබෙන්නේ. It's just a part of it that I have written this morning in your paper. දෙවියන් වහන්සේ මට කියපු දෙයක් තමයි මේ 12 වෙනි මාසය One thing that the Lord told me was, this is the 12th month. එය අපගේ සූදානම් වීමේ හෝ පිළියෙල වීමේ මාසයයි. This is the month of our preparation, ඒක පිළියෙල වීමේ මාසය. where we need to prepare. Hallelujah. Hallelujah. ඒ පිළියෙල වීම දෙවියන් වහන්සේට නෙවෙයි. Where you prepare is not for the Lord. ඒ පිළියෙල වීම ඔබ සහ මටයි. The preparation is for you and me. මක්නිසාද දෙවියන් වහන්සේ ඕනම අවස්ථාවකදී සූදානම්. Because the Lord is ready and is prepared at any time. නමුත් උන්වහන්සේගේ ක්‍රියාවට පංගුකාර වෙන්න හා ඒක ලබන්න අපි සූදානම් වෙන්න ඕන. But to receive what the Lord has for us, you and I need to be prepared. මේ 12 වෙනි මාසය This is the 12th month. අපේ සූදානම් වීමේ මාසය. This is the month that we need to be prepared. මක්නිසාද මේ මාසයේ අවසානයේදී Because at the end of this month, අපි ඇතුල් වෙන්න යනවා අලුත් වර්ෂයකට. we are going to enter into a new year. දෙවියන් වහන්සේ ඒ වර්ෂයට අපව ගෙන යන්නට පෙර Before the Lord could take us into this new year, උන්වහන්සේ අපිට කියන දෙයක් තමයි සූදානම් වෙන්න. what the Lord is telling us is to be prepared. මක්නිසාද පළවෙනි කොරින්ති 3:21 Because in 1 Corinthians 3:21, දෙවියන් වහන්සේ අපිට කියනවා සියල්ල නුඹලාගේය. the Lord says everything is yours. සියල්ල නුඹලාගේ. Everything is yours. ඔබ ඒක දුටුවාද? සියල්ල නුඹලාගේ. Did you say that everything is for you? It's yours. සෑම යහපත් හා සම්පූර්ණ දෙයක් ඔබගේ. Every good and perfect thing is for you. දෙවියන් වහන්සේගේ සෑම දෙයක් යේසුස් වහන්සේ තුල ඔබගේ සහ මගේ. Everything of the Lord's is through Jesus Christ is for you and me. නමුත් ඒක ලබා ගන්නා පිණිස But to receive it, ඒකට පංගුකාර වන පිණිස to be a part of it, අපි සූදානම් වෙන්න we ඕන. need to be prepared. උන්වහන්සේ තමන්ගේ සෙනග පොරොන්දු දේශයට ගෙන යන්න පෙර Before the Lord could have taken his people to the promised land, උන්වහන්සේ යොෂුවට කීවා the Lord said to Joshua, සෙනගව පවිත්‍ර කරන්න හෝ පිළියෙල කරන්න. he told Joshua to prepare the people or to cleanse them, to prepare them. නමුත් යොෂුවට දවස් 3ක් ගියා But Joshua took 3 days ඒ සෙනගව පිළියෙල කරන්න. to prepare his people. ඒ සෙනග පිළියෙල වුණාට පසුව It was after the people were prepared, ඔවුන් ඉදිරියේ තිබුණා වූ ඒ බලවත් උතුරා යන ජෝර්දානය the Jordan River that was in the front of them, එය ඔවුන්ගේ පය තබපු මොහොතේ එය දෙබෑ වුණා. the moment they laid their foot in that, the river was separated. It මා was ඔබට parted. කියනවා පිළියෙල වූ සෙනගක්
I want to tell you that the people who are prepared, ඔවුන් 2012ට පය තබන මොහොතේදී as they are stepping into the year 2012, ආශ්චර්යමත් දේවල් අපිට සිදු වෙන්න යනවා. there's going to be wonderful days, things happening. ලෝකයට ඒක අසුබ කාලයක් වෙන්න පුළුවන්. It may be something bad for the world. ඒකට කමක් නැහැ. That's not a problem. නමුත් අපට But for us, දෙවියන් වහන්සේගේ බලයත් මහිමයත් අපි අත්දකින්න යන but we are going to see the God's presence and His power in this year. නමුත් අපි කාලවල් සහ ප්‍රස්තාවල් දැනගෙන සිටින්න ඕනේ. But we need to know the times and the seasons. මක්නිසාද දෙවියන් වහන්සේ ක්‍රියා කරන කාලයන් හා ප්‍රස්තාවන් තිබෙනවා. Because there is a time and a season that the Lord is working. එනිසා ඔබ සූදානම් වෙන්න අවශ්‍යයි. Because of that, you need to be prepared. එනිසා මේ මාසයේ අන්තිම දවස් තුන Because this month, the last 3 days of this month, 31 වෙනිදා හැරුණු විට leaving out the 31st, 28 29 සහ 30 28th, 29th, and 30th, අපි සම්පූර්ණ සභාවක් හැටියට निराහාරයේ සූදානම් වීමේ විශේෂ දවස් තුනක් ගන්නට යනවා. as a church, we are going to be fasting and praying in these 3 ඒ days. අන්තිම දවස් තුන These last 3 days. මක්නිසාද 31 වෙනිදා රාත්‍රී අපගේ වර්ෂාන්ත මෙහෙයයි. Because on the 31st night is our year-end service. හලෙලූයා. Hallelujah. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ 28 වෙනකන් ඔබ පිළියෙල වෙන්නේ නැහැ කියන එක. Now that does not mean that until the 28th that you are not going to prepare yourself. ඔබ දැන් පටන් මේ පණිවිඩය අසපු මොහොතේ පටන් ඔබ පිළියෙල වෙන්න ඕනේ. From the time you hear this message, you need to start preparing නමුත් yourself. 28 29 30 But the 28th, 29th, 30th, ඒක විශේෂ පිළියෙල වීමේ දවස් තුනක්. that is a special 3 days of ඒක preparation. බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් තුනක්. It's going to be Wednesday, Thursday, and Friday. ඒ නිසා මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලනවා Because of that, I want to please ask you, මේ මාසය පිළියෙල වීමේ මාසයක් කරගන්න. let this month be a month of preparation for you. ඒක පසුතැවිලි වීම තුල පිළියෙල වීමක් වෙන්න පුළුවන්. It may be a month where you have to come in for repentance. දෙවියන් වහන්සේගේ වචනය හා ආත්මය ඉදිරියේ ඔබගේ පිළියෙල වීමක් වෙන්න It පුළුවන්. may be a time of preparation in front of the Word and His Spirit. ඒ නිසා කාලය ගන්නට පිළියෙල වෙන්න. Because of that, take time to be prepared. මේක ඔබ පිළිබඳව බලපාන කාරණාවක්. This is something that's going to be with you. දැන් අද දවසේදී අපේ දේශනාවේ අවසානයට අපි එන්න යනවා. Today we are coming to the end of our service. ගංගාවේ වර්ධනය සහ බලපෑම. It's the growth and The growth and the influence. the growth and the influence of the river. අපි සති දෙකක් මේ ගැන කතා කළා. We spoke for 2 weeks on this same topic එසකියල්ගේ පොතෙන් from the book of Ezekiel. අපි තේරුම් ගත්තා ගංගාව පටන් ගන්නේ කොතනින්ද? We learned from where does the river begin. ඒ ගංගාවේ අධීරයන් අපි ගැන කතා කළා. We spoke on 2 steps of the river. අපි කතා කළා වලලු කර දක්වා. We spoke about the ankles. අපි තේරුම් ගත්තා එය ආත්මයන්න් වහන්සේ තුල ගමන් කිරීමයි. We understood that that was the walk with the Holy Spirit. ආත්මයන්න් වහන්සේ තුල අපි ගමන් කරන විට සිදුවෙන දේවල් අපි තේරුම් ගත්තා. We learned what happens when we walk through in the Holy Spirit. ඊට පස්සේ පසුගිය සතිය අපි කතා කළා After that, last week we spoke on වතුර දනහිස දක්වා. the water coming up to your knees. අපි තේරුම් ගත්තා ආත්මයන්න් වහන්සේ තුල යාඥා කරන්නේ කොහොමද කියන එක. We learned how we need to pray in the Holy Spirit. ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන යාඥා කිරීම. How we need to pray with the Holy Spirit. දැන් අද සමහර අය කියනවා අපි යාඥා කෙරුවොත් අපිට දෙවියන් වහන්සේ තුල හරියට ගමන් කරන්න පුළුවන් කියලා. Sometimes some people say that when we pray, we can walk properly with the Lord. නමුත් මම හිතන්න කැමතියි ඒකේ අනිත් පැත්ත. But I like to think of it in the other side. ඔබ හරියට ඇවිදිනවා නම් දෙවියන් වහන්සේගේ ආත්මය තුල If you are walking properly in the Holy Spirit, ඔබට පුළුවන් ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන සාර්ථකව යාඥා කරන්න. you can pray powerfully with the Holy Spirit. තේරුම් ගන්නට මේ දේ. Understand this. මේ කාරණා දෙක අත්වැල් බඳිමින් ගමන් කරනවා. These two things go hand in hand. දැන් තුන්වෙනි මට්ටමට එමු. Now we are coming to the third level, එසකියල්ගේ පොතේ the book of Ezekiel. අපි පෙරළමු අපගේ ප්‍රධාන බයිබල් කොටසට 47 වෙනි පරිච්ඡේදය Let's turn to the book of Ezekiel chapter 47, 4 වෙනි පදය the 4th verse. අපිට කියනවා වතුර ඉඟටිය දක්වා තිබුණේ. It says that the water came up to the waist. වතුර ඉඟටිය දක්වා තිබුණේ. The water came up to the waist. දැන් මොකක්ද ඉඟටිය මගින් සංකේතවත් කරන්නේ? Now what does it mean by the waist? ඉඟටිය මගින් සංකේතවත් කරන කාරණා දෙකක් තිබෙනවා. There are 2 specific reasons for this. මම අද ඉතා ඉක්මනින් යන්න යනවා මක්නිසාද අද දවසේදී දිව්‍යන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාවලිය වර්ධනයක්
අපි ප්‍රායෝගිකවත් දකින්න යන නිසා. I'm going to go through this very fast this morning because we are going to see the manifestation of the Holy Spirit in a very powerful way in this morning in this place. වතුර ඉඟටිය දක්වා. The water came up to the waist. ඉඟටිය මගින් මම ඔබට කිව්වා කාරණා දෙකක් සංකේතවත් Now I'm වෙනවා. telling you there are two things that speaking of the waist. පළවෙනි දේ තමයි The first thing is Tamanගෙන් පැවත එන්නන් නැත්නම් පරම්පරාව අදහස් වෙනවා. it has reference to progeny. Tamanගෙන් පැවත එන්නන්. Your descendants. එහෙම people who- නැත්නම් ඔබගේ පරම්පරාව. it's talking about your descendants. දැන් උප්පත්ති 35:11. Genesis 35:11, හේබ්‍රෙව් 7:5. Hebrews මේ 7:5. සෑම දෙයක්ම අපිට පෙන්වනවා මේ ඉඟටිය මගින් සංකේතවත් කරන්නේ ඔබගෙන් පැවතෙන අය ඔබගේ පරම්පරාව. Now both these verses are talking to us about your descendants, people who come from you, your descendants. ඒක තමයි පළවෙනි දේ. That is the first thing. දැන් මම ඔබට කියන්න කැමතියි I want to tell you, ඔබ ආත්මයන් වහන්සේ තුල if you are in the Holy Spirit, ගමන් කරන විට if you are walking in the Holy ඔබ Spirit, ආත්මය තුල ගමන් කරාට පස්සේ ඔබ ආත්මයන් කරන කොටගෙන යාඥා කරන අධීරයට එනවා. once you start walking in the Spirit, then you start praying in the Spirit. ඊට පස්සේ ඔබ තැනකට එනවා ඔබ ඔබගේ වර්ගය බී කරන්න පටන් ගන්න. After that, you come to a place where you are going to begin to reproduce reproduce after after your own kind. මක්නිසාද ඔබ ආත්මික නම් ඔබ බී කරන අය ආත්මිකයි. Because if you are spiritual, the people who you reproduce are going to be spiritual. ඔබ මානසික නම් ඔබ බී කරන අයත් මානසිකයි. If you are worldly, then the people who you reproduce after you are also going to be in the worldly sense. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි So because of that, you need to understand. ඔබ කොහොම හරි ඔබගේ වර්ගය බී කරනවා. Somehow or other, you would be producing after your own kind. නමුත් ඔබට ඕනේ නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ප්‍රතිඵලදායි අයව බී කරන්න. But if you need to produce people who would come to the kingdom of the Lord, ඔබ නිතරම ආත්මයන් වහන්සේ තුල සිටින කෙනෙක් වෙන්න ඕන. you need to always be in the presence of the Holy Spirit. හලෙලූයා. Hallelujah. දෙවනි දේ තමයි ඉඟටිය මගින් පෙන්눔 කරන්නේ The second thing that's speaking on the waist is, ශක්තිය. it's talking of strength. ඔබට පුළුවන් නාහුම් 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය බලන්න. You could look into the book of Nahum, නාහුම් 2:1. Nahum 2:1. නාහුම් 2:1. Nahum 2:1. ඒතන කියනවා ශක්තිය පිළිබඳව. Here it's talking of strength. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ ආත්මයන් වහන්සේ තුල ගමන් කර ආත්මයන් වහන්සේ තුල යාඥා කළාට පස්සේ ඔබ එනවා ආත්මයන් වහන්සේ තුල ශක්තිමත් තැනකට. Because of this, you need to understand that when you walk in the Spirit, when you pray in the Spirit, then you come to a place where you need to be strong in the Spirit. හලෙලූයා. Hallelujah. ඔබ ආත්මයන් වහන්සේගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්න යනවා. You're going to become strong in the presence of the Holy Spirit. මේක ඇවිල්ලා ශාරීරික ශක්තිය නෙවෙයි. Now, this is not a normal strength. මේක ආත්මික ශක්තිය. This is a spiritual strength. මේක දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබට නිදහස් වෙන ශක්තිය. This is a strength that's going to be released to you ඔබගේ with the power of the සාමාන්‍ය Lord. මනුෂ්‍ය ශක්තියෙන් කරන්නට බැරි දේ ඔබ කරන්න පටන් ගන්නවා. Things that you cannot do with your own strength, you're going to begin to do. ඒ නිසායි දෙවියන් වහන්සේ පොළවේ දුර්වල දේවල් තෝරගත්තේ. That is the reason why that God chooses the weak things of the earth. මක්නිසාද දුර්වල අය දෙවියන් වහන්සේගේ බලයෙන් බලවත් වුණාම ඔවුන් කරන දෙයින් දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙන Because නිසා. people who are weak, when they do things with the strength of the Lord, they are going to give God all the glory. ඒ නිසායි දෙවියන් වහන්සේ නිතරම දුර්වල අයව තෝරන්නේ. That is the reason why that the Lord always looks බයිබලයේ for අපිට weak කියනවා people. අපගේ දුර්වලකමේදී දෙවියන් වහන්සේගේ බලය නැත්නම් ශක්තිය සම්පූර්ණයි කියලා. The Bible tells us that when we are weak, we are going to see God's strength in our lives. හලෙලූයා. Hallelujah. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ආත්මයන් වහන්සේ තුල අපි ගමන් කරන අය වශයෙන් අපි දුර්වල අය නොවේ. Because of that, we need to understand that when we are walking in the Holy Spirit, that we are not weak. ඒ නිසා මින් පස්සේ කවදාක්වත් ඔබ ගැන කියන්න එපා මම දුර්වලයි. Because of that, in future, do not ever say to yourself that I am a weak person. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න මම දුර්වලෙක් නොවේයි. Tell the person next to you that I am not a weak person. ඔබ දුර්වල කෙනෙක් නොවේයි. I am not a weak person. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දුර්වලුන් මම ශක්තිමත් යයි කියත්වා. In the word of God, it says, if you are weak, you say you are strong in the Lord. හලෙලූයා. Hallelujah. මක්නිසාද මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. Because I can do all through Christ who strengthens me. දුර්වලකම ඔබගේ කොටසක් නොවේ. Weakness is not a part of you. දුර්වලකම ඔබට අයිති දෙයක් නොවේ. Weakness does not belong to you. ආත්මයන්ගෙන් උපන් ඔබ If you are born of the Spirit, ශක්තිමත්. you are strong. ඔබ බලවත්. You are powerful. ඔබ ආත්මය තුල ජීවත් වෙනවා නම්. You live in the presence of the ආත්මය තුල Lord. ගමන් කරනවා නම්. You walk in the presence of ආත්මය the තුල Lord. යාඥා කරනවා If you are නම්. praying in the presence කොහොමද of the ඔබ Lord, දුර්වල වෙන්නේ?
then how can you say that you are weak? දුර්වලකම අපිට අපේ ජීවිතේ කොටස නෙවෙයි. Weakness is not a part of our life. අපි දෙවියන් වහන්සේගේ සෙනග හැටියට බලවන්තයි. As people of God, we are powerful. හලෙලූයා. Hallelujah. තමුන්ගේ දෙවියන් වහන්සේ හඳුනන සෙනග බලවත් වී සමර්ථකම් කරන්නේය. People who know the Lord are powerful and they do great and mighty things. හලෙලූයා. Amen. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. God has chosen you. උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන පිණිස. God will strengthen you. හලෙලූයා. Hallelujah. ඒ නිසා ඔබ මින් ඉදිරියට කරන්ට යන දේවල් Because of that, in future, what you're going to do, ඔබ කරන්ට යන දේවල් ඔබගේ සීමාවට එහා තිබෙන දේවල්. things that you couldn't even think that you would do. දෙවියන් වහන්සේ ඔබට යමක් කී බව ඔබ සහතිකයෙන්ම දන්නේ. You will know definitely that the Lord said something to you. ඒක ඔබගේ ශක්තියෙන් කරන්න බැරි කොටයි. When you cannot do it with your own strength. ඔබගේ ශක්තියෙන් කරන්න පුළුවන් දෙයක් If you- දෙවියන් වහන්සේ කවදාකවත් ඔබට කරන්න කියන්නේ. If you can do something with your own strength, the Lord wouldn't ask you to do it. මක් නිසාද ඒකෙන් ගෞරවය දෙවියන් වහන්සේට යන්නේ නැති නිසා. Because the glory does not come to the Lord from ඒ නිසා that. මම ඔබව ධෛර්යමත් කරනවා. Because of that, I want to encourage you. අපේ ඉදිරියේ තිබෙන දේවල් අපිට කරන්න බැරි දේවල් අපේ මනුෂ්‍ය ශක්තියෙන්. Because whatever is in front of us is things that we cannot do with our own strength. නමුත් දෙවියන් වහන්සේ තුලින් උන්වහන්සේගේ බලවත් කිරීමෙන් අපිට සියල්ල පුළුවන්. But හලෙලූයා. through God and through His power, we can do all things. හලෙලූයා. Hallelujah. ඔබට කිසිවක් බැරි නොවන්නේය. There is nothing that you cannot do. ඔබට කිසිවක් බැරි නොවන්නේය. There is nothing that you cannot do. ඔබට ඇහුණද මම කියපු දේ? Did you hear what I said? ඔබට කිසිවක් බැරි නොවන්නේය. There is nothing that you cannot do. ඒ නිසා ඔබ දේව දරුවන් හැටියට සියල්ලේදී ජය ගන්න ඕන. Because of that, as children of God, you are going to be victorious in everything. ඔබ ශක්තිමත්. You are strong. ඔබ බී කරන අය ශක්තිමත්. The people you produce are going to be ඔබගේ strong. වර්ගයේ ශක්තිමත් වර්ගයක් වෙන්න යනවා. What you reproduce is going to be a strong people. හලෙලූයා. Hallelujah. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ගෞරවය වේවා. All glory to God. ඒ නිසා අපි බලන්ට යන ඊළඟ දේ The next thing that we are going to හතරවෙනි look at මට්ටම is the fourth level. පස්වෙනි පදේ අපිට කියනවා. It's in the 5th verse. ඔබට පේනවා ඒ ස්ථානයේ අපිට කියනවා We here see in this place, වතුර බැස යන්නට බැරි ගඟක් කො තිබුණේ. in the 5th verse, it says that the water which you could not even swim, it was so deep. බැස යන්නට බැරි ගඟක් පීනන්ට ඕනයි. It was so deep that you had to swim. හලෙලූයා. Hallelujah. ඔබ ලෑස්තිද මේ මට්ටමට එන්න? Are you ready to come up to that level? හලෙලූයා. Hallelujah. හතර පස් දෙනා මේ මට්ටමට එන්න ලෑස්තිලා ඉන්න. There are only 4 or 5 people who said that they are willing to come, they are ready to come up to that level. හලෙලූයා. Hallelujah. ඔබ දකින්න අවශ්‍යයි යම් දෙයක් 3 සහ 4 වෙනි පදවල. You need to see something in verses 3 and 4. ඒ ස්ථානයේ මෙන්න මේ ප්‍රකාශනය ඔබ දකින්න ඕනේ ඔබේ බයිබලේ. You need to see this in your Bible. ඔව් වතුර මැදින් මා ඇරියේය. It says, He brought me through the water. ඔබ දැක්කද මේ පදේ? Did you see that verse? ඔව් වතුර මැදින් මා ඇරියේය. He brought me through the water. නමුත් දැන් පස්වෙනි පදයට ආවම කියනවා යන්නට බැරි පීනන්ට ඌමනා තරමට වතුර වැඩි වී වර්ධනය වී But now තිබුණා. when it comes to the 5th verse, it says, but now you cannot walk anymore, but swim. මේ දක්වාම It's up to this point. ඔව් පයින් ආවා. He came walking. මේ මට්ටම දක්වා Up to this level, තමා මත රඳා පවතින කිතුණුවන්ව අපිට පේනවා. it shows that people who depend on them. ඔබට පුළුවන් ඔබ මත යැපිලා බොහෝ දේවල් කරන්න. You can depend on your own self and do so many things. නමුත් ක්‍රමානුකූලව දෙවියන් වහන්සේගේ ආත්මය ඔබව ගේන්ට යනවා තැනකට. But the Holy Spirit is going to bring you to a certain level ඔබ මුළුමනින්ම උන්වහන්සේ මත යැපෙන කෙනෙක් බවට පත් වෙන්න. that you have to really depend on the Holy Spirit. ඔබට තවදුරටත් ඔබගේ දෙපයින් හිට ගන්න බෑ. There is no way that you can stand on your own feet anymore. ඔබගේ දෙපයින් ඔබට සිටින්න බෑ. You cannot stand on your own feet ඔබ anymore. ඔබගේ පාලනය තුල නෑ. You are not in control. ඔබ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ ආත්මේ පාලනය යටතේ සිටින්නේ. You are totally under the control of the Holy Spirit. හලෙලූයා. Hallelujah. දැන් සවන් දෙන්න ඉතා වැදගත් තැනකට මම ඔබව ගේන්ට යනවා. Listen carefully. I'm bringing you to a very important place. යොහාන් 1:12 කියනවා In John 1:12, it says, දෙවියන් වහන්සේගේ දරුවන් ගැන. it talks about the children of the Lord. Children ඔබ of දැක්කද God. ඒක? Did you see that? මම ඒක ඔබට පෙරලලා කියවන්නම්. සමහර ඔබ කටපාඩමින් දන්නව වෙන්න පුළුවන්. I will turn to that and read it. යොහාන් 1:12
John 1:12. සවන් දෙන්න. Let's listen. ඒ ස්ථානයේ කියනවා නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහ ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ මේ වචනය ලකුණු කරගන්න දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. In John 1:12 it says, "But as many as received him, to them he gave the right to become children of God, to those who believe in his name." Underline that word, children of God. දැන් මම දන්නවා ඔබ ගැලවීම ලබා තිබෙන බව. Now I know that you have received ඒ salvation. නිසා මට දේව වචනය අනුව කියන්න පුළුවන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් බව. So because of that, I can tell you according to the word of God that you are children of God. දැන් මෙතන දරුවන් කියලා කියන්නේ Now here it speaks of children. ඔවුන් වර්ධනය වුණු අය නෙවෙයි. It's not talking of children who are grown, Well, matured, who are matured. ඔබ යමක් දැක්කද? දරුවන්. It's talking of children. ඔබ දෙමව්පියෙක් නම් If you are a parent, ඔබ දන්නවා ඔබට කුඩා දරුවන් ඉන්නකොට you know that when you have little children, මොන තරම් අමාරුද කියන එක. how difficult it is. ඔබ දන්නවද සභාවේ ප්‍රශ්න තියෙන්නේ ඇයි කියලා? You know why there are problems in the church? නෑ මම දන්නවා අපේ සභාවේ ප්‍රශ්න නෑ. Now I know that we don't have problems in our church. මම මේ කතා කරන්නේ අනිත් සභාවල. I'm talking of the other churches. ඔබ නෙමෙයි. ඔබ හරි හොඳයි. Not you, you are very good. හරි? ඔබ කලබල වෙන්න එපා. You do not get excited. හරි? නමුත් ඔබ දන්නවා කුඩා දරුවන් ඉන්නකොට But you know that when there are little children, ගෙවල් වල ප්‍රශ්න තිබෙනවා. there are problems at home. ඇයි ඒ? Why is it? ඔවුන් දරුවන් නිසා. Because they are children. දැන් අපේ ගෙදර අපි මේක දකිනවා. Now in our home, we see this. මම නිතර කියනවා අපේ ගෙදර ජීවමානව ටොම් ඇන් ජෙරි කාටුන් එක තියෙනවා කියලා. I always say that in my home, there is all the time Tom and Jerry, the cartoon is being played. It's a live cartoon. It's a live, ජීවමානයි. like ඒක ජීවමානයි. it's alive. ඇයි? Why? ඔවුන් දරුවන් නිසා. Because they are children. ඔවුන් දරුවන් නිසා. Because they are children. ඉතින් අපේ දරුවන් දෙදෙනා මගේ බිරිඳට නමක් දාලා තිබෙනවා. ඒ තමයි home police HP. Now my two children are calling my wife. They have put a name to her. They call her home police, HP. හරි. දැන් HP කියන්නේ මේ කම්පියුටර් වර්ගය නෙවෙයි home police. Now HP means it's not a brand of computer. It's the home police. පැහැදිලිද? මක් නිසාද ඔවුන් අතරේ තිබෙන ආරවුල් වහාම ක්‍රියාත්මක වෙන පෙරදී සයිරන්ස් එක ගහගෙන Because when there is a problem between the two of them, it's like, you know, the police car comes with that sirens. She comes in there. පැහැදිලි? ඔවුන් දරුවන් නිසා. Because they are kids. ඉතින් ඔවුන් අතරේ අඩදබර තිබෙනවා. Because there are conflicts between අර the මට two of ඔබට them. කියන්න බැරුව ගියා. And I couldn't tell you. මං කිව්වේ මේ අපේ ගෙදර ළමයි ගැන නෙවෙයි. I'm telling you not about our children. මොකද ඔවුන් පාස්ටර් කෙනෙක්ගේ ළමයි. Because they are children of pastors' kids. ඔවුන් කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. Because they really don't fight. They never fight. ඔවුන් නිදා ගන්නකොට විතරයි. Only when they are asleep. ඔවුන් නිදා ගන්නකොට කවදාවත් රණ්ඩු වෙන්නේ. When they are asleep, they never fight. බෑමක් තේරුම් ගන්න. එතකොට විතරයි ඔවුන් පාලකවරයෙක්ගේ දරුවන් හැටියට ක්‍රියා කරන්නේ. It's only when they are sleeping that you know that they are pastors' kids. නැත්තම් ඔවුන් ඔබගේ දරුවන් හා සමානයි. If not, they are the same as your kids. හලෙලූයා. Hallelujah. ඔවුන් දරුවන්. Because they are children. ඔවුන් වර්ධනය වෙලා නැහැ. They are not grown. ඒ නිසා ප්‍රශ්න තිබෙනවා. Because of that, there is ඒ නිසා problems. අරයට යමක් ලැබුණම මෙයාට ඒක ඕන. Because of that, when one receives something, the other one also අනිත් wants කෙනාට it. ඒක ඕනේ නැතත් එයාට ඕන. Even if the other person does not want it, he wants ඒ it. ඇයි? Why is it? දරුවන් නිසා. Because they are kids. දරුවන් නිසා. Because they are children. සභාවෙත් ප්‍රශ්න තිබෙන්නේ ඔබ දරුවන් නිසා. In the church also, we have problems because you are children. ඔබ යේසුස් වහන්සේව පිළිගත්තත් Even though you accepted the ඔබ Lord, ගැලවීම ලැබුවත් although you received ඔබ salvation, දරුවන්. you are still children. නමුත් දකින්ට යම් දෙයක්. But look at something. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයට එන්න. In Romans 5, රෝම 5 වෙනි පරිච්ඡේදය. Romans 5, අපි කතා කරන්නේ ආත්මයන්න් වහන්සේ ගැන. we are talking of the Holy Spirit. හalleluya. ආත්මයන්න් වහන්සේ පිළිබඳව. We are talking about the Holy Spirit. රෝම පොතේ ඔබ සිටිනවද? Are you in the book of Romans? 8 වෙනි පරිච්ඡේදය. Chapter 8. ඔබ දන්න පදයක්. It's a verse that you all know. 14 වෙනි පදය. Verse 14. මක් නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ මෙන්න වචනය පුත්‍රයෝය. In Romans 8 verse 14 it says, "For as many as are led by the Spirit of God,
and these are sons of God. ඔබ දකින්නවද වෙනසක් දරුවන් සහ පුත්‍රයන්? Do you see a difference between children and sons? දරුවන් සහ පුත්‍රයන් අතරේ වෙනසක් තිබෙනවා. Children and sons, there is a difference between these two. කවුද පුත්‍රයන් වී තිබෙන්නේ? Now, who are the sons of God? කවුද පුත්‍රයන් වී තිබෙන්නේ? Who are the sons of God? දෙවියන් වහන්සේගේ ආත්මයන්න් විසින් ගෙන යනු ලබන අය පමණයි. The sons of God are the people who have been led by the Holy Spirit of God. දැන් මෙතන ගෙන යනු ලබනවා කියන්නේ අඛණ්ඩව නොකඩවා ගෙන යනු ලැබීමක්. Now, being led by the Spirit means being led continuously by the Spirit. සුද්ධාත්මයන් වහන්සේ නොකඩවා අපිට මඟ පෙන්වමින් අපිව පාලනය කරනවා නම් විතරයි අපිට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙන්න පුළුවන්. We could become sons of God only if the Holy Spirit is continuously with us and we are walking with the Spirit ඔබ continuously. පුත්‍රකමට එන්න ඕනේ. You need to come to තව you need to වචනකින් become ඔබ a son of මේරු God. කෙනෙක් වෙන්න You ඕනේ. need to be a mature කවුද person. මේරු කෙනෙක් කියන්නේ? Now, who is a mature person? මේරු කෙනෙක් කියන්නේ බයිබල් විද්‍යාලවලට ගිහිල්ලා උපාධි ගොඩක් තිබෙන අය නෙවෙයි. Now, a mature person is not a person who goes to Bible school and has a whole lot of degrees with them. ඒ තුලින් ඔබට දැනුම ලබන්න පුළුවන්. Through that, you can have the knowledge. දැනුම සහ වර්ධනය කාරණා දෙකක්. Now, having knowledge and being mature is two things. Two දැන් different ඔව් things. දැනුම අවශ්‍යයි වර්ධනයට. Yes, you need knowledge to grow, නමුත් දැනුම පමණක් වර්ධනය නොවේ. but only the knowledge is not enough for you to grow. හලෙලූයා. Hallelujah. දේවචන කියන ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අය. The word of God says that only the people who have been led by the Holy Spirit. හලෙලූයා. Hallelujah. මා අපිට කිව්වා පීනන්ට ඕනෑ කරන තරමට වතුර වර්ධනය වෙලා. I told you that the water had come up to the level where you needed to swim. ඒ කියන්නේ තවදුරටත් ඔබගේ දෙපයින් ඔබට සිට ගන්න බෑ. Because there was no more that you could have stood with your own ඔබ feet. මත යැපීමක් තව නැහැ. There was no dependence on you එනම් anymore. මුළුමනින්ම Because of that, you had to depend සම්පූර්ණයෙන්ම unconditionally. ආත්මයන් වහන්සේගේ පාලනයට අවනත වීමක්. It was a total unconditional dependence on the Holy Spirit. හලෙලූයා. Hallelujah. ඔබ එතනට ආවොත් විතරයි If you only come to that place, ඔබ නියම මේරු කෙනෙක් වෙන්නේ. you are going to become a real mature ඔබ person. මේරු කිතුණුවෙක් වෙනවා. You are going to become a mature Christian. ඔබ මේරු දෙවියන් වහන්සේගේ පුත්‍රකමට ආපු කෙනෙක් වෙනවා. You are going to be a mature Christian who has come and become a son of God. හලෙලූයා. Hallelujah. දැන් ඔබ යමක් තීරුම් ගන්න ඕනේ. Now, do you understand? ඔබ දෙවියන් වහන්සේ සමග ගැඹුරට යන්න As you go deeper and deeper with God, දෙවියන් වහන්සේගෙන් ඉවතට යන්න අමාරුයි. it's going to be harder for you to jump out of Him. ඔබ ඒක තේරුම් ගත්තද? Did you understand that? ඔබ ගඟක ගැඹුරට ගියාට පස්සේ It's when you go into the deep of the river, ඔබට පුළුවන් ද ඒක අඩියෙන් එළියට පයින්න? can you jump out of it in 1 foot? නෑ ඔබට බෑ. No, you cannot. ඔබ දෙවියන් වහන්සේ සමග ගැඹුරට යන්න දෙවියන් වහන්සේගෙන් ඉවතට යන්න අපහසු වෙනවා. The deeper you go in with God, it's the harder for you to jump out of සමහරට it. වලලු කර මට්ටමේ ඉන්නකොට අපි එළියට ටක් ගාලා පයින්නවා. Sometimes if you are at the level of the ankle, you could have just jumped out. සමහරට දනිස්ස ළඟ ඉන්නකොටත් පියවර දෙකෙන් අපි ගොඩ. Even if it was up to your knees, in just 2 feet, you would have come out. නමුත් දැන් ඔබ ආවම මේ පීනන්ට ගැඹුරු තැනට But now when you have come to this place where you cannot swim, where you need to swim, ඒක ලේසියෙන් ඔබට උන්වහන්සේගෙන් එළියට යන්න බෑ. you cannot, it's not easy for you to come out of the Lord. එනිසා මාව ඔබ දිරිමත් කරනවා. Because of that, I want to encourage you. යන්න ගැඹුරට. Go into the deep. යන්න ගැඹුරට. Go into the deep. මක් නිසාද ගැඹුරේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ පුදුම දේ දකින්නේ. Because it's only in the deep that you are going to see the wonderful things of the ඔබට Lord. මතකද යේසුස් වහන්සේ පේතෘස්ට කිව්වා? Do you remember what Jesus told Peter? අපි ගැඹුරට යමු. We are going to the deep. අපි ගැඹුරට යමු. We are going to the deep. හලෙලූයා. Hallelujah. උන්වහන්සේ අපි වද කැඳවනවා ගැඹුරකට. Today the Lord is asking us to come into the deep. හලෙලූයා. ඒ ගැඹුරේදී ඔබ මුළුමනින්ම දෙවියන් වහන්සේ මත යැපෙන ජීවිතයක් ජීවත් වෙන්න. In this deep, you are going to be a person who's totally depending on the Lord. ඔබ තවදුරටත් කියන්නේ ස්වාමීනි මා නොවේයි ඔබ. You can tell the Lord, Father, it's not me, but it's only you. මා නෙවෙයි ඔබ. It's not me, it's you. මා ඔබට කියන්නම් ඔබට බය නැතුව දෙවියන් වහන්සේගේ අතට සියල්ල දෙන්න පුළුවන්. I can tell you that without any fear, you can just leave everything in the Lord's මක් hands. නිසාද උන්වහන්සේට වෙනස් වීමක්වත් වෙනස් වීමේ ඡායාවක්වත් Because the Lord is not somebody who would change. උන්වහන්සේ කවදාකවත් ඔබව මගදී අතරමං කරලා යන කෙනෙක් නෙවෙයි. The Lord is not somebody who would leave you somewhere down the road and go. ඒ නිසා බය නැතුව උන්වහන්සේට මුළුමනින් බාර වෙන්න. So because of that, commit yourself unconditionally to Him. දැන් 6 වෙනි පදය Now the 6th verse, වැදගත් ප්‍රශ්නයක්. that's a very important question. දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. God is asking him a question.
දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් අහන හැම අවස්ථාවකදීම When God always asks a question, ඔබගේ අවධානය ඕනෑ කමින් යොමු කරන්න. you need to listen to him very carefully ඒක ඉතා වැදගත් නිසා. because it's very important. උන්වහන්සේ ප්‍රශ්නයක් අහන මනුෂ්‍ය පුත්‍රයන් නුඹ මෙය දුටුවේද? God is asking him, Son of man, have you seen this? ඔබ ඒක දැක්කද? Did you see that? ඒ ප්‍රශ්නය ඔබ දුටුවද? Did you see this question? මනුෂ්‍ය පුත්‍රය නුඹ මෙය දුටුවාද? Son of man, have you seen this? මොකක්ද දෙවියන් වහන්සේ මේ අසන ප්‍රශ්නයෙන් තීරුම? Now, what is the meaning of this question that the Lord is asking? දෙවියන් වහන්සේ තමන් වහන්සේව ඔබට එළිදරව් කළ පසුවයි උන්වහන්සේ නිතරම උන්වහන්සේගේ මාර්ග පිළිබඳව ඔබට පැහැදිලි Now, කරන්නේ. this is a question the Lord would ask you after he has revealed himself and his ways to you. පළමුව උන්වහන්සේව ඔබට එළිදරව් කරලා First of all, he'll reveal himself to you. ඊට පස්සේ උන්වහන්සේගේ මාර්ගය එළිදරව් කරලා Then he will reveal his ways to you. ඊට පස්සේ උන්වහන්සේ අහනවා ඔබ මේක දැක්කද? And then he would ask you, did you see this? හලෙලූයා. Hallelujah. මොකක්ද මේ ප්‍රශ්නේ තේරුම? Now, what is the meaning of this? මේකෙන් අදහස් වෙන්නේ What it means by this is, මේ සියල්ල ඔබගේ ජීවිතයට ඔබ පුද්ගලිකව අදාළ කරගත්තාද? what it means is, are you making the connection to your personal life? අහා. අපි ඔක්කොම අහන්නයි දකින්නයි කැමති. Or we all like to see and to hear things. ඒක හරියටම චිත්‍රපටියක් බලනවා වගේ. It's just like looking at a movie. අද ගොඩාක් අය කරන්නේ දේවස්ථානට ඇවිල්ලා චිත්‍රපටියක් බලලා යනවා. Today, what most people do is they come to the church and they look at a movie and they go. පාලකතුමා ප්‍රධාන චරිතය. The pastor is the main character. සහකාර නළු නිලියෝ ටික ගීතිකා කණ්ඩායම. All the other actors and actresses are here on the stage. වහන්න සුමිත්‍රාට ගිය හිනාව. කවුරුත් යාර නිලියෙක් කියලා නැල්ලු මෙච්චර කල්. Nobody has ever told her that she's an actress so far in all her life. හරි. ඉතින් ඔබ නොමිලේ මේ පික්චර් එක නොමිලේ ඔබ හැම සිකුරාදාම බදාදම ඇවිල්ලා බලලා යනවා. So every Wednesday and every Friday you come and see a movie which is free of charge. සහකරුවන් සහකාරියන් ඉන්නවා ටිකට් බලන්නේ නැහැ කවදාකවත්. There nobody ever looks at your ticket. සතුටු සිතින් දෙන දේ විතරයි මේ සිනමාවෙන් ගන්නෙ. What is plays in this movie? What they only take is what you give as a love offering. That's it. ටිකට් අනිවාර්ය නැහැ. The tickets are not important. කැමති නම් දෙත හැකි නොදුන්නත් කමන්නේ. If you like, you can give. If not, you don't need to හැබැයි give. අපි විශ්වාසවන්තව පික්චර් එක පෙන්නනවා. But faithfully, we would show you the movie. සවන්තෙන්ට Listen, දෙවියන් වහන්සේ කියනවා හලෝ listen. God is talking to you. උන්වහන්සේ එසකේල්ගෙන් අහනවා God is asking ඔබ Ezekiel. මේ දැක්ක දේවල් God is asking ඔබ Ezekiel, මේ අසපු දේවල් what you saw, what you heard, ඔබගේ ජීවිතයට ඔබ අදාළ කරගත්තාද? did you take it into your life? හලෙලූයා. Hallelujah. ඔබ යමක් තේරුම් ගන්න ඕනේ. Did you understand something? ඔබ අහන දකින දේවල් Whatever you see, whatever you hear, ඔබගේ ජීවිතයට ඔබ ගත්තේ නැතිනම් are you connecting it to your life? ඔබ සිනමාවක් නරඹා ගෙදර යන කෙනෙක්. It's as if you have come to a cinema, to a hall, and you have seen a movie and gone home. යාකෝබ්තුමා කියනවා නුඹලාම රවටා ගන්නවා. In the book of James, it says, you are fooling your own self. ඇයි ඔබ වචනේ ආනවා ඔබ ක්‍රියාවට දාන්නේ නැහැ. Why? You hear the word, but you don't put it into action. ඒ නිසා මේක තේරුම් ගන්න. Because of that, just දෙවියන් understand. වහන්සේ මේ ඔක්කොම පෙන්නලා කියා දීලා අහනවා දැන් ඔබ ඒක ජීවිතයට අදාළ කරගත්තද? God is showing you all these things and is asking you, are you connecting it to your personal life? උන්වහන්සේ අද ඔබගෙන් අහනවා ඔබ ආත්මයන් වහන්සේ තුල ගමන් කරනවද? This morning, the Lord is asking you, are you walking with the Holy ඔබ Spirit? ආත්මයන් වහන්සේ තුල යාඥා Are you කරනවද? praying through the Holy Spirit? ඔබ ආත්මයන් වහන්සේ තුල ශක්තිය උපදවනවද? Are you having power with the Holy Spirit? ඔබ ආත්මයන් වහන්සේ මත මුළුමනින්ම යැපෙන කෙනෙක් බවට පත්වෙන්න ලෑස්තිද? Are you unconditionally depending on the Holy Spirit? ඊට පස්සේ ඔබට බලපෑමක් කරන්න පුළුවන්. It's after that only that you can do something. අද බොහෝ අය ජීවත් වෙනවා. Today, most people are living, නමුත් හරිම කනගාටුදායක දේ තමයි but something that is very sad ඔවුන්ගේ about it. ජීවිතයෙන් කාටවත් යහපත් බලපෑමක් වෙන්නේ නැහැ. They are not making any impact on another person's life. සමහර අය සැහැීමට පත් වෙනවා මට ජීවත් වෙන්න තියෙනවා නම්. Some people are happy with, oh, if I can just live. නෑ ජීවත් වීමෙන් පමණක් සැහැීමට පත් වෙන්න එපා. No, don't be happy with only just living. ජීවත් වෙන්න තව කෙනෙකුට යහපත් බලපෑමක් වන පිණිස. Live so that you can make a good impact on another person's Hallelujah. life. Hallelujah. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට කරන හැම දෙයකම පරමාර්ථය ඒකයි. Everything that the Lord does to your life, there is a purpose. අපි දැන් බලන්න යන්නේ ගංගාවේ බලපෑම. Now we are going to see the අපි influence මේ of the විචාර river. වෙලා දැක්කා ගංගාවේ වර්ධනය.
All this time we saw the growth of the river, කොහොමද ඒ ගංගාව පියවරෙන් පියවර වර්ධනය වුණේ? how this river from step to step, how it grew. දැන් මේ ගංගාවේ බලපෑම දෙස Now we are බලන්න. going to see the influence of the river. බයිබලයේ කියන 8 වෙනි පදේ එය පළමුව නැගෙනහිර දිශාවට ගියා. In verse 8 it says that it was flowing to the eastern region. ඔබ ඒක දැක්කද? Did you see that? ඒක ගියේ නැගෙනහිර දිශාවට. It went to the eastern region. දැන් දෙවියන් වහන්සේගේ වචනේ කියන හැම දෙයකටම අර්ථයක් තිබෙනවා. Now in the word of God, everything that it says, there is a purpose. ඔබ දන්නවද යම් දෙයක්? Do you know something? සුභාරංචිය පළමුව ලෝකේ ප්‍රකාශ කරනු ලැබුවේ ලෝකේ නැගෙනහිර පැත්තේ. The gospel was first preached to the eastern part of the world. හලෙලූයා. Hallelujah. එසකියල්ට දෙවියන් වහන්සේ එක කල් තියා පෙන්නුවා. God showed that to Ezekiel beforehand. ඒ විතරක් නෙවෙයි. And it's not only that. යේසුස් වහන්සේගේ පළමු හාස්කම සිදු වුණෙත් ඒ දේශේ නැගෙනහිර පළාතේ නම් ගලිලේ කානාවල. Even Jesus did his first miracle in the eastern part of the country in Cana of Galilee. ඔබ ඒක තේරුම් ගත්තද? Did you understand that? නැගෙනහිර පැත්ත. In the eastern part. ප්‍රථමයෙන් සුභාරංචිය ලැබුවා. The first to receive the gospel. දැන් තේරුම් ගනිමු මේ ගංගාවට මොකද වෙන්නේ කියලා. Now let's understand what happens to this river. බයිබලයේ කියනවා මේ ගංගාව මූදට ඇතුල් විය කියලා. The water entered into the sea. මේ ගංගාව මූදට ඇතුල් වුණා. This river, the water entered into the sea. දැන් මෙතන කතා කරන මූද සාමාන්‍ය මූද නෙවෙයි. Now the river that is spoken, the sea that is spoken here is not a normal sea. මේක මල මුහුදයි. This is the Dead Sea. හලෙලූයා. Hallelujah. මල මුහුදයි. It's the Dead Sea. ඔබට කොහොමත්ම පීනන්ට බැරි නම් මං වගේ පීනන්ට පුළුවන් හොඳම තැන තමයි මල මුහුද. If you really cannot swim like me, the only place that you can swim is this Dead Sea. ඔබ කවදාවත් ගිලෙන්නේ නැහැ. You will never drown. ඒ නිසා මම මේ මල මුහුදට ගියාම බය නැතුව පීනුවා. Because when I went to this Dead Sea, I went in without any fear. කොච්චර පීනුවද කියලා මඩ කාගෙන පීනුවා. However much you